මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයන් වහන්සේ. පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙන්නේ සාරිපුත්තයන් වහන්සේ. දෙවෙනි ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙන්නේ මහ මොග්ගල්ලාණන් වහන්සේ. තුන්වෙනි ශ්‍රාවකයා තමයි මහා කාශ්‍යපයන් වහන්සේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක දවසක් සමාධි සුවයෙන් අවදි වෙලා නිරෝධ සමාපත්තියට සමවැදිලා ඒ සමාපත්තියෙන් නැගිටලා ලෝක ධාතුව දිහා බලා වදාලා අද දවසේ කාටද විශේෂයෙන් පිහිටක් වෙන්නේ කියලා. මහා කාශ්‍යපයන් වහන්සේට දකින්න ලැබුණේ බොහෝම දිලිඳු කාන්තාවක්. ඒ කාන්තාවට පිහිට විය යුතුයි කියලා කල්පනා කළා. ඒ අනුන්ගේ ඇල් හේනක් මුර කරමින් තමයි ජීවිකා වෘත්තිය කරගෙන යන්නේ. දහවල් කාලේ මහා කාශ්‍යපයන් වහන්සේ ඒ ඇල් හේනට පිඬුසිඟා වෙඩියා. ඒ කාන්තාව හැල් කරල් කඩාගෙන ඇවිල්ලා දහවල් ආහාරය සඳහා විලඳ බදිමිනුයි හිටියේ. ඉතින් කාශ්‍යපයන් වහන්සේ වැඩි බව දැකලා බොහෝම ප්‍රීතියටපත් වුණා. මං වාගේ දිලිඳු තැනැත්තියකට මේ වාගේ භාග්‍යයක් කවදා උදා වෙන්නද? අපි වගේ දිලිඳු අයට යමක් දෙන්න ඕන වෙනකොට දෙන්න කෙනෙක් නැහැ. නැත්නම් දෙන්න උවමනාව ඇති වෙනකොට දෙන්න හිතෙනකොට අපිට දෙන්න දෙයක් නැහැ. අපි ළඟ දෙන්න යමක් තියෙන වෙලාවට අපිට දෙන්න කෙනෙක් නැහැ. නමුත් අද බොහොම වාසනාවන්ත දවසක්. මහ උතුමන් වහන්සේ නමක් පින්ඩපාතේ වැඩලා දහවල් ආහාරය සඳහා බෙදගත් විලඳ ටික තමන් ළඟ තියෙනවා. පසුබට නොවි මේක පූජා කරගන්න ඕනේ කියලා හිතුණා. ඒ බොහෝම ශ්‍රද්ධාවෙන් මහා කාශ්‍යපයන් වහන්සේට වන්දනා කරලා තමන් සකස් කරගත්ත විලඳ ටික කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නවා. කාශ්‍යපයන් වහන්සේ ඇයට ආශිර්වාද කරලා පින් පමුණුවලා උන්වහන්සේ ආපහු වැඩියා. උන්වහන්සේ වඩිනකන් ඉඳලා තමන්ට ආහාරය සඳහා නැවත විලඳ ටිකක් බෙදගන්න ඇය ඇල් ටිකක් කඩාගන්න කුඹුරට ගිය වෙලාවේ සර්පෙක් දෂ්ට කරලා ඒ කාන්තාව හදිසියේ මරණයටපත් වුණා. හැබැයි මරණයත් එක්කම ඇය උපදුනේ දිව්‍ය ලෝකේ. ඒකට හේතුව තමයි එදා දවසේ දන් දීලා ඇයට තිබුණේ පුදුමාකාර සතුටක්. මොකද පින්තුනි දානයේ වටිනාකම කෙනෙක් හරියට දැනගත්තාම දානේ පූජා කරගත්තාම තියෙන පුදුමාකාර සතුටක් නේ. සංසාරගත ජීවිතේ කොතරම් කලකට ආහාර හම්බ කළාද? දුප්පත් තැනැත්තියක් වුණාට ඇයට ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඇති. කර්මයයි කර්මඵලයයි මනාව ඇය දැනගෙන ඉන්න ඇති. දක්ෂින විභංගය ඔබ අහලා තියෙනවා. දානි ආනිසංසය ඒ තුලින් ඔබ දන්නවා. සව් කෙලස් නැසලා විශේෂ පාරමී සම්පූර්ණ කරලා සම්මා සම්බුද්ධ ශාසනයේ ඊතා උසස් තැනක වැඩ ඉන්න මහා කාශ්‍යපයන් වහන්සේ වගේ මහා පුණ්‍යවන්තෝත්තමයන් වහන්සේ නමකට දන් දීලා ඒ රැස් කරගත්තේ අසීමාන්තික කුසලයක්.
ආන් ඒ නිසා ඇය ඉන්නේ පුදුම ප්‍රීතියෙන්. මරණයත් එක්කම දෙව්ලොව ඉපදිච්ච අය දෙව්ලොව ඉපදිලා තමන්ගේ දිව්‍ය සම්පත් දැක්කට පස්සේ කල්පනා කළා මේ තරම් දුප්පත් ජීවිතයක් ගත කරපු මං වගේ කෙනෙකුට මේ තරම් ඊටාම උසස් දිව්‍ය තලයක උප්පත්තිය ලබනද කවුද මට පිහිට වුනේ? කාගේ අනුකම්පාව නිසාද මම මෙතෙන්ට ආවේ? ආන් එහෙම අදිෂ්ඨාන කරලා විමසනකොට එයට දැක ගන්න ලැබුණා මහා කාශ්‍යපයන් වහන්සේගේ අනුග්‍රහය. මේ දෙව්දුව කල්පනා කළා මේ තරම් අනුග්‍රහයක් මට මේ ලෝකේ කාගෙන්ද ලැබුණේ? එනම් මේ මහෝත්තමයන් වහන්සේට මා විසින් ඒකාන්තයෙන් ප්‍රත්‍යූපකාර කළ යුතුමයි. එහෙම කල්පනා කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ ඉන්න කුටිය ළඟ ගහක වැඩ ඉඳිමින් කාශ්‍යපයන් වහන්සේ විසින් කළ යුතු වත්පිළිවෙත් ටික ඒ උන්වහන්සේට කලින් හැමදාම සම්පූර්ණ කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ කාලයක් දුතාංග ධාරීව වැඩ ඉඳලා තියෙන වනාන්තරේ. ජීවිත කාලෙම දුතාංග දරුවා වැඩි කාලයක් වනාන්තරගත වෙලා ජීවත් වුණා. ඒකට හේතු ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඒ වනාන්තරගත වෙලාම ජීවත් වුණේ කියලා. මම හිතන්නේ අපේ පින්නතුන් අහලා තියෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වඩා අඟල් 4ක් පමණක් මිටි කියලා සඳහන් කරන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබුණා කියලා කියනවා. ඊ타ත්ම දකුම් කළු රූපයක්. දකින්න හැම කෙනෙක්ම පුදුම විදිහට ප්‍රිය උපදවන රූපයක්. පින්නතේ සසර පුරා රැස් කරපු කුසල ස්කන්ධයන් අපිට හිතා ගන්නවත් බෑ. ගෙවාපු බ්‍රහ්මචාරී ජීවිත සංසාරේ පුරා වෙනම සඳහන් කරනවා. භද්‍රා දේවිය වගේ රන් රුවකට වඩා ලස්සන කාන්තාවක් සමග විවාහය ලැබෙලත් කවදාවත් කායික සැපයක් කායික සතුටක් හොයලා නැහැ. කොයි තරම් අත්හැරීමක්ද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ පින්නතුනි. ඒ තරම්ම ලස්සන රූපයක් තියෙන කාන්තාවක් සමග එකම යහනේ තමයි සැතපෙන්නේ. නමුත් තමන්ගේ අතක් පයක් සිහිනෙන්වත් නිින්දෙන්වත් අනිකාගේ ඇඟේ වැදෙයි කියලා මුළු රාත්‍රියම අවදියෙන් ඉන්නවා කියලා තමයි සඳහන් කරන්නේ. නිදි වගේ අවදියෙන් ඉන්නවා. ඉතින් ඒක මම සඳහන් කළේ අපිට තේරෙන්නේ නැහැ. ඒ අත්හැරීම කොහොමද? සංසාරේ පුරුදු පුහුණු කරපු කුසල ධර්මයන් කොච්චරද? එක කාන්තාවක් හැමදාම වගේ මහා කාශ්‍යපයන් වහන්සේට දන් දුන්නා. එක දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ නිවසට වඩින්න කලින් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේදී ඉස්සර වෙලා ඒ ගෙදරට වැඩම කළා. අර කාන්තාවට එකපාරම අඳුරගන්න බැරි වුණා බුදුරජාණන් වහන්සේව. මොකද මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ රූපය භාග්‍යතුන් වහන්සේට තරමක් සමීපයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒකට එකපාරම අඳුරන්න බැරුව ගියා. ඉතින් තමන් තියාගෙන හිටපු දානේ ටික භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නවා. පස්සේ තමයි කාශ්‍යපයන් වහන්සේ වෙඩියේ. එතකොට තමයි තේරුම් අරගත්තේ මුලින් දන් දුන්නේ කාශ්‍යපයන් වහන්සේට නෙමෙයි කියලා. හැබැයි ඉතින් ඇය හැන්දත් අරගෙන බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් හඹාගෙන ගියා. මම පූජා කරපු දානේ ටික මට ඕන කියලා.
බුදුරජාණන් වහන්සේ ඇයට බොහෝම අනුකම්පා කළා. අදිෂ්ඨාන කළා පාත්‍රයේ තියෙන දානි වලින් බත් ඇටයක්වත් ඇගේ හැන්දට නොයන්න ඕනේ. ඇය විසින් මට පිළිගන්නූ යටත් පිරිසින් බත් ඇටයක්වත් මේ පාත්‍රයේ ඉතුරු නොවෙන්න ඕනේ. බුද්ධානුභාවයෙන් ඇය පූජා කළ සියලුම දානි ටික ඇගේ හැන්දට එකතු වුණා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි කවදාවත් වෙන්නේ නැති වැඩ. කවුරුවත් කරන්නේ නැති වැඩක්. ඒ ස්වාමීනි එහෙම වුණේ කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළි මහණෙනි මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් ලෝතුරා බුද්ධ රාජ්‍ය වෙනුවෙන් පාරමිතා පුරන කාලේ કોઈ කාන්තාව මේ කෝටි ලක්ෂයක් සක්වලි හිටියෙම නැහැ. ලෝතුරා බුදුබව වෙනුවෙන් මන් දම් පූජා කරනකොට કોઈ කාන්තාවට මන් දානයක් දීලම නැහැ. දීලා නැත්තේ ඇය මේ සක්වලි හිටපු නැති හින්දා. මේ කෝටි ලක්ෂයක් සක්වලි හිටපු නැති නිසා. ඒක නිසා ඇය මට ණය නෑ. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළා. එතකොට පින්නතුනි අපි බුදුරජාණන් වහන්සේට කොච්චර ණයද? බුද්ධ පූජාව කරනවා කියලා. අදත් අපි කොයිතරම් දම් පූජා කරනවද? ඒකත් එක්තරා ණය ගෙවීමක්මයි. අපිට කවදාවත් හිතෙන්නේ නෑනේ භාග්‍යතුන් වහන්සේට පූජා නොකරීමු කියලා. අපිට කොයිතරම් භාග්‍යතුන් වහන්සේ බෝධිසත්ව අවදී දන් දීලා තියෙනවද? ඒකම තමයි ආපහු මේ ගෙවන්නේ. ආන්ගේ ණය ගෙවීම අපිට පින් සිද්ධ වෙන ක්‍රමයකුත් එක්කයි තියෙන්නේ. කෙසේ වෙතත් අපි සාකච්ඡා කරපු ධර්ම කාරණාවි ඉදිරියට යමු. ඉතින් මහා කාශ්‍යපයන් වහන්සේ ආන් ඒ බුදුරජාණන් වහන්සේට තමන් නිසා එදා කිසියම් වෙහෙසකටපත් වෙන්න සිද්ධ වුණාද? අපහසුතාවයක් ඇති වුණාද? මේ කාන්තාවට හඳුනා ගන්න බැරි වෙච්ච කාරණාව සම්බන්ධයෙන් ආන් එකයි තීරණය කළේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න පළාතක ආයේ වැඩ ඉන්නේ කියලා. වනාන්තරගත වෙලා වැඩ හිටියේ. අර දිව්‍යාංගනාව මහා කාශ්‍යපයන් වහන්සේට ප්‍රත්‍යුපකාර කරන්න කල්පනා කළා. තමන්ට කළ උපකාරයට කුටිය සමීපයේ ගහක වැඩ ඉඳගෙන කාශ්‍යපයන් වහන්සේ වතට පිළිවෙතට අවතීර්ණ වෙන්න කලින් මිදුල් ඇමදලා පැන් පෙරලා පහන් දල්වලා මේ ආදී කළ යුතු වත් පිළිවෙත් සියල්ලම ඇය සම්පූර්ණ කරලා තියෙනවා. හැමදාම කාශ්‍යපයන් වහන්සේ වඩිනකොට තමන් කළ යුතු වත කවුරු හරි කරලා කළ කෙනෙක් නැහැ. ඒ නිසා විමසිලිමත් වුණා. එක දවසක් කුටිය ඇතුළු කවුළුවෙන් කුටිය ඇතුළට ආලෝකයක් වැටුණා. ආලෝකයට අනුව බලලා කෙනෙක් ඉන්න බව දැනගෙන කාශ්‍යපයන් වහන්සේ හුව කවුද උතන ඉන්නේ කියලා. ඒ සඳහන් කළා ස්වාමීනි මම කියන්නේ කවුද? ස්වාමීනි මම එක්තරා දෙවඟනක්. මට මේ දිව්‍ය ආත්මය ලැබුණේ ඔබ වහන්සේ නිසා. ස්වාමීනි ඒකට ප්‍රත්‍යුපකාර කරන්නයි මම මේ අය අවිල්ලා ඉන්නේ. එතකොට මේ දවස් ටිකේම වතකලේ ඔබද? එහෙමයි ස්වාමීනි. නමුත් ඇය දෙවඟනක්. කාශ්‍යපයන් වහන්සේට සඳහන් කළා නමුත් නැවත අදින් පස්සේ කවදාවත් මේ කුටිය පැත්තේ ඉන්න එපා කියලා. ඇයට ඒකට ගොඩාක් දුක හිතුණා. ඒගේ ඇස් වලට කඳුළු ආවා. බොහොම දුකින් කඳුළු පෙරමින් ඉන්න ඇය භාග්‍යතුන් වහන්සේට දකින්න ලැබුණා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ දිව්‍යාංගනාවට කතා කරලා අපේ පුරිසෝ කෛරා කෛරාති තම්පුණ පුණං
අයමහි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. දේශනා කළා යමෙක් පිළිකරනං ඒක නැවත නැවත කරන්න. ඒ කුසලයේ නැවත නැවත සීම තුළ මහත් වූ සැපයකට කරුණු හැදෙනවා. එතකොට පින්නතුනි මේ කාරණාවේදී අපිට හිතන්න තැන් අපිට යන්න තැන් ගොඩක් තියෙනවා. නැවත නැවත පින් කරන්න කියලා සඳහන් කළේ. නැවත නැවත පින්කම් කිරීම සැපයට හේතුවක්. මහ බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරන කාලේ එකම පින්කම කොතරම් කළාද? දන් දෙන්න ගියාම ආහාර පානම කීතාවක් දන් දුන්නද? එදුම් පැදුම් කොච්චර දන් දුන්නද? බෙහෙත් කොච්චර දන් දුන්නද? මොකද දානෙට නුදුන්නේ? දුන් හැම දෙයක්ම එකවරක් දෙවරක් කරලා නතර කළේ නෑ. ඒ නැවත නැවත කළා. ලක්කන සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ කටත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා. මොකද්ද මේ කටත්තා කියලා කියන්නේ? කටත්තා කියලා කියන්නේ කරන්න. උපචිතත්තා නැවත නැවත කරන්න. කරපු පින්කම නැවත නැවත කරන්න. උස්සන්නත්තා. එතකොට තමයි උසට පේන්නේ. ඒ පින්කම් නැවත නැවත කරන්න. පැහැදිලි කරන්න මම මෙහෙම සඳහන් කළොත් අපි කියමු අපි තැනක ජීල් බෝලක් තියලා තියෙනවා. අපිට ටිකක් ඈතට ගියහම ඒක පැහැදිලි වෙන්නේ නැහැනේ පින්නතුනි. අපි එතන තවත් ජීල් බෝලයක් දානවා. අපි එතන ආයෙත් ජීල් බෝලයක් දානවා. අපි එතන ආයෙත් ජීල් බෝලයක් දානවා. මෙහෙම දාලා ජීල් බෝල් 100ක් 1000ක් විතර දැන් එකතු වෙලා. දැන් කොහොමද? දැන් එතන ජීල් බෝල් කන්දක් තියෙනවා. ආන්ගේ වගේ තමයි කෙනෙක් දානයක් දෙනවා. නිතරතාවක් දෙනවා. නිතරතාවක් දෙනවා. ආයතතාවක් දෙනවා. දන් දීලා දැන් මේ ප්‍රමාණය දාන කන්දක් වගේ. එතකොට දන් දෙනම කියලා කියහම ආහාර දන් දෙන්න පුළුවන්. පාන වර්ග දන් දෙන්න පුළුවන්. වස්ත්‍ර දන් දෙන්න පුළුවන්. ඇඳන් පුටු කොට්ටබෙට්ට ඇඳතිරිලි මේ වගේ දේවල් දන් දෙන්න පුළුවන්. චිත්‍ර පූජා කරන්න පුළුවන්. මේ කොච්චර දේවල් තියනවද දානෙට දෙන්න. ආන්ගේ හැම දෙයක්ම නැවත කරලා ආහාර නැවත දීලා දැන් කන්දක් වගේ ආහාර දන් දීපු ප්‍රමාණය. පාන වර්ග දන් දීපු ප්‍රමාණයත් එහෙමයි. වස්ත්‍ර දන් දීපු ප්‍රමාණයත් එහෙමයි. ඖෂධත් එහෙමයි. දැන් කඳු වගේ තමයි පේන්නේ. ඒතර ඔබ කල්පනා කරන්න ඔබේ ජීවිතේ ඔබ කොච්චර පින් කරලා තියෙනවද? ඔබ කොච්චර දන් දීලා තියෙනවද? ඒ දානෙට මොනවද දීලා තියෙන්නේ? අහවල් දෙයක් කීපාරක් දීලා තියෙනවද? අන්න එහෙම කල්පනා කරලා බලහම දැන් ඔබටම දැස පියාගෙන මෙනෙහි කරන්න බැරිද? සබසතු දන් මෙච්චරක් දීලා තියෙනවා. දුගී ගියචක දින්ට මෙච්චරක් දීලා තියෙනවා. මුපින්ට මෙච්චරක් දීලා තියෙනවා. ආහාර දාන මෙච්චරයි. පාන වර්ග මෙච්චරයි. වස්ත්‍ර මෙච්චරයි. ඖෂධ මෙච්චරයි. මේ විදිහට කල්පනා කර බලහම දැන් හැමතැනම පින් කඳු වගේ පේනවා. කොහොමද? සඳහන් කළා කඳු කර ප්‍රදේශයකට ගිහිල්ලා බලහම
වටේට මහත් පසක කඳු මුදුන්මයි පේන්නේ. හැම පැත්තෙම කඳු මුදුන්. ආන් ඒ වාගේ අපිට අපේ ජීවිතය ආවර්ජනය කරලා අපි කරපු පින්කම් පිළිබඳව කල්පනා කරලා බලහම එක එක පින්කම 50 60 70 100,000 වර සිද්ධ කරලා දැන් කඳු කඳු වගේ තමයි පේන්නේ. උස්සන්නත්තා විපුලත්තා. ආන් එක නිසා දැන් තියෙන පුදුම සතුටක්. මම මෙච්චර පින් කරගත්ත කෙනෙක්. කුසලෙන් අඩුවක් නැහැ. කුසලෙන් දුප්පත් නැහැ. මහා කුසල් මම විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. සංසාරේ අති දීර්ඝ කාලයකට සුවය සහනය මට හිග නැහැ. එහෙම කල්පනා වෙනවා. එතකොට තියෙන්නේ පුදුම සතුටක්. මරණාසන්න කාලේ මතක් වෙනකොට තවත් සතුටුයි. පින්නතුනි ඒකම නැවත පුනක් නැවත කරන්න කියලා දේශනා කළේ. එතකොට අපි භාග්‍යතුන් වහන්සේ අපි දේශනා කළා පින්කම් පිළිබඳව. ඒ අතරේ පින දන් දීම නැවත කරන්න. ඒක සඳහන් කළා සිත රැකීම භාවනාව නැවත කරන්න. එක දවසක් සීල් ගත්තට මදිනේ. මදිනේ ධර්ම කතා කරනකොට බොහොසුළු කාලයක් රැකපු සීලයත් අති දීර්ඝ කාලයක් විපාක දීලා තියෙන හැටි බොහොම අපූර්වට පෙන්නලා තියෙනවා. ඉතින් ඒ කාරණාවල් එහෙම දැනගත්තාම යටත් පිළිසෙන් සෑම පුරපසලස්සක පොය දවසකටවත් අපිට පෙරවස් සමාදන් වෙන්න බැරි කමක් නැහැනේ. අවුරුද්දකටම දවස් 12ක් කැප කරන්න බැරිද අපිට? දවස් 365කින් දවස් 12ක් කැප කරන්න බැරිද තමන් වෙනුවෙන්? හිතලා බලන්න. මේ කාලේ නම් පින්නතුනි ඇත්තටම හුඟක් දිනාට බෑ කියලා තමයි කියන්න වෙන්නේ. හේතුව අවුරුද්දකට දවස් 12ක් පොසතයක් ආරක්ෂා කරගන්නත් පුදුමාකාර කම්මැලිකමක්. අත් කාරණාව තමයි ඒ කාරණාව පිළිබඳව සතුටක් නැතිකම. තවත් කාරණාවක් තමයි තණ්හාව වැඩි හින්දා අපි අත්හැරලා යනවා. අවුරුද්දකට දවස් 12ක් පොසතයක් නිසාසනේ අගය කරන්නේ. ඒ කියන්නේ පැය 4ක් රකින්න සීලයක්. අද උදේ 9ට සමාදන් වුණොත් හෙට උදේ 6 වෙනකන් ආරක්ෂා කරන්න ඕනේ. නැත්නම් අපි දවල් කාලේ සාමාන්‍ය වැඩ කටයුතු වල යෙදෙන කාලේ ඒ කාලේ සමාදන් වෙනවා. රාත්‍රියේ ගෙදර හිටියත් කොහොමද නිදාගන්න එක කරන්නේ? එතකොට ගෙදර හිටියත් කොහොමද නිදාගන්නේ කී? රාත්‍රී කාලේ නිකන් එතන ගත කරලා පොසතේ ජීවිතය සම්පූර්ණ කරගෙන හෙට උදේට ගෙදර ගියා නම් මොන ආනිසංස සමුදායක් අරගෙනද යන්නේ? මිනිස්සු කොච්චර කීවත් සිල්ලකින් තරම් ලොකු කැමැත්තක් නැහැ. අද එළි වෙනකන් හිටියොත් රුපියල් 1000ක් විතර දෙනවා කියලා කිව්වොත් නැත්නම් 5000ක් විතර දෙනවා කියලා කිව්වොත් ඔබ හිතනද ඒ තියයි කියලා? එහෙනම් යන්නේ එකක් නැහැ. දැන් නම් හේතු කියනවා. රාත්‍රී ආහාර ගත්තේ නැත්නම් සමහර නිින්ද යන්නේ කියනවා. සමහර අය කුසිනික ආබාධයට හේතු කියලා කියනවා. අමුපිත්ත රෝගය වගේ අපේ ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ.
ඒ වගේ රෝග බහුල වෙනවා කියලා කියනවා. තවත් බොහොම පහසුවටම කියන කාරණාවක් තමයි මේ දවස්වල බෙහෙත් ටිකක් පාවිච්චි කරනවා. ඉතින් ආහාරයක් නොගෙන බෙහෙත් පාවිච්චි කරන්න බැරි නිසා යනවා කියලා. හැබැයි රුපියල් 5000ක් දෙනවා කිව්වොත් ඔය සියලුම රෝග පැත්තක තියලා රාත්‍රියත් ඉඳ තීරණය කරනවා. එන්නේ කියලා හිතනවද? එතකොට ශ්‍රද්ධාවකෝ කොතනට ආදරේ කොතනට යුතුයකම් කරගන්නවා ඒක මොකවත් නැහැ. තුෂ්ණ වේතරම කොච්චරද එතකොට? යොද තණ්හාව. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ප්‍රධාන කාරණා තුනක්. සීලෙන් මෙලොව ජීවත් වෙන පුද්ගලයා මරණයෙන් පස්සේ උපදින්න ඕනේ කොතනද කියලා තීරණය කරනවා. දානෙන් ඉපදුනාට පස්සේ ලැබෙන්න ඕනේ දේ තීරණය කරනවා. භාවනාවෙන් අපේ හිත සංවර කරලා තියෙනවා. සීලෙන් සංවර කළේ ගත විතරනේ. භාවනාවෙන් සංවර කරන්නේ අපේ හිත. අනේ නිසා මේ පින්කම් තුන ඉතාම විශේෂයි. ඊළඟට සඳහන් කළා පින්දීම, පින්මුදන් වීම, පින් දෙනවා, පින් අනුමෝදන් වෙනවා. මේකට තව නමක් කියනවා පත්තිපත්තානුමෝදනා කියලා. අපි පින් කරනවා, අපි පින් දෙනවා. තව කෙනෙක් පින් අනුමෝදන් වෙනවා. පින් අනුමෝදන් වීමත් තමන්ට මහා යහපතක් කරගන්න පුළුවන් අවස්ථාවක්. ඔය ධර්මයේ සමහර තැන්වල සඳහන් කරලා තියෙනවා. මහරහතන් වහන්සේලා දිව්‍ය ලෝකවල වැඩම කරලා ආශ්චර්යමත් දිව්‍ය විමාන දැකලා ඒ දිව්‍යාංගනාවන්ට කතා කරලා අහලා තිනවා මෙතනම් ආශ්චර්යමත් විමානයක ජීවත් වෙන්නේ සංසාරි මොන වගේ පින්කම්ද කළේ? මෙතර සැප සම්පත් ලබන්න මොනවද කරපු පින්කම් කියලා. සමහර දෙවිවරු සඳහන් කරලා තියෙන්නේ අපි කරපු පින්කමක් නිසා නෙමෙයි. අනුන් දුන්න කුසල් නිසා මෙච්චර සැප ලැබුවා කියලා. අනුන් දුන්න කුසල් අනුමෝදන් වෙච්ච නිසා මෙච්චර සැප ලැබුවා කියලා තියෙන්නේ. විශාකා මහ උපාසිකාව පුරාරාමයේ හදලා පූජා කරලා තමන්ගේ එළියන්ට විශේෂයෙන් පින් දුන්නා. ආංගෙදා පුරාරාම පූජාවෙන් අනුමෝදන් කරපු පින් ලබාගත් දිව්‍යාංගනාවකුත් අනුරුද්ධයන් වහන්සේත් එක්ක ඒ ගැන සඳහන් කරලා තියෙනවා. ඒතර පින් අනුමෝදන් වෙනවා කියන එක හරි විශේෂ කාරණාවක්. හැබැයි ගෞරවනීය විදිහට අනුමෝදන් වෙන්න ඕනේ. පින්නතුනි මේ ලෝකේ දෙන්න තියෙන හොඳම දේවල් අතර උසස්ම දේ පින් දෙන එක. රන් රිදී මුතු මැණික් සල්ලි මිලමුදල් වලින් කරන්න බැරි දේවල් පින් වලින් කරන්න පුළුවන් නේ. ඒ නිසා බොහොම වටිනාම දෙයක් අපිට දෙන්න තියෙන. ඒකයි මේ දාන වස්තු සඳහන් කළේ මේක. පත්තිපත්තානුමෝදන. පින් කිරීම, පින් අනුමෝදන් කිරීම, වතාවත් කිරීම. මේ ශාසනයේ තවත් උතුම් අවස්ථාවක්. වතාවත් කිරීම. ගිහියන්ට, පැවිදියන්ට හැමෝටම වත් පිළිවෙත් තියෙනවා. පැවිද්දන්ට වත් පිළිවෙත් ගොඩක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ආචාර්යවත, උපාධ්‍යවත, වච්චකුටිවත, බත්තග්ගවත, පිණ්ඩාචාරිකවත මේ වත් ගොඩක් තියෙනවා. ඊට අමතරව හැම කෙනෙක්ම කරගත යුතු බුද්ධවත මේ කාලේ බුද්ධවත ඉතා විශේෂයි. ගිහි අය මව්පියන් කළ යුතු වත් පිළිවෙත්
එහෙම දේවලුත් තියෙනවා. ගිහියටත් අර කතා කරපු වත්පිළිවෙත් වලින් හුඟක් දේවල් තියෙනවා. ඒකට මේ දාගැබ්, බොමලු, විහාර මන්දිර, ඇමදීම්, මකුළු දැන්වත් කිරීම, දුවිලි පිරිසිදු කිරීම, සේදීම් මේ දේවලුත් වතාවත් ගණේට අයිති වෙනවා. මෙන්න මේ වාගේ විශේෂයෙන් කළ වත්පිළිවෙත් ගණනාවක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ආනිසංසත් වෙන වෙනම දේශනා කරලා තියෙනවා. මේ දේ කරාම මෙහෙම ආනිසංස ලැබෙනවා කියලා. ආනිසංසය දැනගෙන වත්පිළිවෙත් කරගන්න එක ජීවිතේ කිතාම වටිනවා. හැබැයි මත අතහැරලා මේ ශාසනයේ උසස් ගමනක් යන්න බෑ. ඒකෙන් තේරෙන වත අත්‍යවශ්‍යයි කියලා. උසස් ගමනක් යන්න බෑ කියලා කිව්වේ. එහෙම සඳහන් කළේ යම් කෙනෙක් මාර්ගයක් ඵලයක් දක්වා ගමන් කරන්න මේ ජීවිතෙන් අවස්ථාවක් වුණා නම් වීරිය වඩනවන පින්නතුනි ඒ මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියලාම සඳහන් කරනවා. වතපිළිවෙත සම්පූර්ණ කරන්නේ නැත්තම් වත්තං න පරිපූර්ෙන්ති වත සම්පූර්ණ කරන්නේ නැත්තම් සීලං පරිපූර්ණති සිල් සම්පූර්ණ වෙන්නේ නැහැ. එන්න වත්පිළිවෙත් අවශ්‍යමයි. එන්න සඳහන් කළා පත්තිපත්තානුමෝදන පින් කිරීම පින්දීම ගාවට වත්පිළිවෙත් කිරීම. ඊළඟට සඳහන් කළා පිදී යුත්තං පිදීම. කවුද පිදී යුත්තං කියලා කියන්නේ? මුලින්ම ඉන්න තුනුරුවන්. තුනුරුවන්ට පූජා පැවැත්විය යුතුයි. ඒක මේ ලෝකේ එදත් අදත් හෙටත් නමක් නැති මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න පුළුවන් උත්තමාංග වූ පූජාව කියලා කිව්වොත් වැරදි නෑ. ඒ එසේමයි. තුනුරුවන් පිදීම, මව්පියන් පිදීම, ගුරුතුන් පිදීම, වැඩිහිටියන් පිදීම මේ වශයෙන් කරුණු රාශියක් මේ පිදිය යුත්තන් පිදීම කියන කාරණාවේදී සාකච්ඡා කරන්න පුළුවන්. අපේ ජීවිතයක සම්පූර්ණ කරගත යුතු තවත් උතුම් වතාවතක්. දහම් දෙසීම කොයිතරම් ආනිසංස ලැබෙන පින්කමක්ද දහම් දෙසනවා කියන්නේ. ඒ ආනිසංසයේ සීමාවක් කොතනවත් පින්නුවේ නැහැනේ. ධර්ම දානය සියලු දානයන් අභිභවනය කරනවා කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. සියලුම දානයන් අභිභවනය කරනවා. මේ ලෝකේ සියලු දාන කියන්නේ මොනවටද කියලාවත් අපි දන්නේ නැහැ. නමුත් ධර්ම දානයට වඩා වෙනත් උසස් දානයක් මේ ලෝකේ දානයන් අතර නැහැ. එතන දහම් දෙසීම උතුම්. දහම් දෙසීම උතුම් වගේ පින්නතුනේ දහම් ඇසීම මිසදුට බවින් මිදීම මේ කාරණා දෙකත් හරි විශේෂයි. බණ අහනකොට කොච්චර පිං රැස් වෙනවද? මහ පිං ඇති අය ධර්ම ශ්‍රවණය කරන අතරතුරම මාර්ගඵල ලැබුවා. ඒවට සංසාරී කරගත්ත මහා කුසල් ගොඩකුත් බලපානවා. විශේෂයෙන් සඳහන් කරනවනේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන අතරතුරදීම මගඵල ලබන්නන් අතර සසර දුතාංග දරාපු අයම විශේෂයි කියලා. අනිත් කාරණාව තමයි පින්නතුනි හරියටම අහන්න ඕනේ. දැන් මේ කාලේ සමහර අය කියන කතාවක් නේ. ඒ කාලේ බණ අහනකොට මෙච්චර පිරිස් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ත්වයට පත් වුණා කියලා කියනවා නම් ඉතින් කො මේ කාලේ බණ අහලා මාර්ගඵල ලැබුවා අය හරි පහසුවට ප්‍රශ්න කරනවා. සමහර අය කොයි ස්වාමින් වහන්සේලාගෙනුත් අහලා තියෙනවා සමහර තැන්වල දකින්න ලැබෙනවා. ඔබ මාර්ගඵල පිළිබඳව පැහැදිලි කරමින් ධර්ම දේශනා කරනකොට භාවනා කර්මස්ථාන ගැන හිම විස්තර කරනකොට මගඵල ගැන කියලා
මගඵල ලබන්න මේ විදිහට වෙහෙසෙන්න මෙහෙම කරන්න කියලා අනුශාසනා කරලා තියෙන තැන්වල සමහර අය ප්‍රශ්න නගලා තියෙනවා. ඔබ වහන්සේලා මාර්ගඵල ලබලාද? එහෙම කියන්නේ කියලා. පිළිතුරේ මාර්ගඵල ලබන එක වෙන එකක්. ඒ මග කියලා දෙන එක තව එකක්. මගඵල ලැබුවෙකු විසින්ම ධම් දේශනා කළොත් මගඵල ලැබුවෙකුගෙන්ම ධර්ම ශ්‍රවණය කළොත් පමණක් මාර්ගඵල ලබනවා කියලා කාරණාවක් බුදුදහමේ නැහැ. අපේ ශාසනයේ සමහර ආචාර්යවරු ඉඳලා තියෙනවා රහත් වෙච්ච ශිෂ්‍යයෝ දහස් ගණන් ඉඳලා තියෙනවා. තමන්ගේ ශිෂ්‍යයෝ දහස් ගණන් රහත් වෙලා නමුත් ආචාර්යවරයා තාම රහත් වෙලා නැහැ. එකක් සසර කුසල මහිමියත් එතෙන්ට බලපානවා. යෙදීමත් එතෙන්ට බලපානවා. ධර්ම ශ්‍රවණයත් බලපානවා. බුදුරජාණන් වහන්සේ කොහොමද ධර්ම ශ්‍රවණය කරන්න කීවේ? ආකාර පහක් යටතේ බණ අහන්න කියලයි සෝතානුදත සූත්‍රයේ දේශනා කොට වදාළේ. සෝතා හොඳට අහන්න ඕනේ. දතා අහන ධර්මයේ ධාරණය කරගන්න ඕනේ. වචසා ಪರಿචිතා වචනයක් ගානේ අහන්න ඕනේ. දැන් ඔබම කල්පනා කරලා බලන්න. වචනයක් ගානේ එක වචනයක්වත් අත් නොහැර දේශනාව අහපු කෙනෙක් ඉන්නවද කියලා? එහෙමයි නැත්තේ නේ. ඊටාම කලාතුරකින් ඉන්නවා. නමුත් වර්තමානයේ එදා බණක් අහනකොට මෙච්චර මගඵල ලැබුණා නම් ඇයි අද මගඵල ලබන්නේ නැත්තේ? ලබන්න බැරි කියලා ඔය අහන අය කල්පනා කරලා බලන්න ඕනේ අපි මේ දේශනා කරලා තියෙන විදිහට බණ අහනවද? වචනයක් ගානේ බණ අහනවද කියලා. අන් එහෙම පුළුවන් වුණොත් බැරි වෙන එකක් නෑ. අනිත් කාරණාව තමයි පින්නතුනි. හරියටම නිවැරදිව වචනයක් ගානේ හිත යොමු කරලා ධර්ම ප්‍රීතියෙන් ධර්ම ශ්‍රවණය කරන කෙනා මගඵල ලබනවා වගේම ඒ සඳහා ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් තියෙන්න ඕනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තවම නැත්තම් කොච්චර ධර්ම ශ්‍රවණය කළත් අපට මාර්ගඵලයක් ලබන්න අවස්ථාවක් මේ ජීවිතෙන් නොලැබෙනවා. නමුත් හොඳට බණ අහලා තියෙන එක ධර්මය ඉගෙනගෙන තියෙන එක කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ නේ. ඒ විදිහට මේ ජීවිතයේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ එක කොටසක් නමුත් යම් කෙනෙක් මනාව ප්‍රගුණ කරගෙන තියෙනවා නම් සඳහන් කළේ දෙවනි ආත්මේ අනිවාර්යයෙන්ම මගඵල ලබනවා කියලා. ඒ මගඵල ලබන්නේ කොහෙදිද? දෙවලොවදීම මගඵල ලබනවා. ඊටාම විශ්වාසයෙන් කියලා තියෙන දෙවනි ආත්මේ මගඵල ලබනවා කියලා. ඒ කියන්නේ මේ ජීවිතෙන් පස්සේ මෙහෙම කුසල් කරගත්ත අය දුගතිය උපදින්නෙත් නෑනේ. සුගතිගාමි වෙලා මගඵල ලබනවා. හැබැයි මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා තියෙන්න ඕනේ. ඊළඟට මෙතන සඳහන් කළා මිත්‍යා දෘෂ්ටියෙන් වළකින්න ඕනේ කියලා. මොනවද මිසදිටු කියලා කියන්නේ? සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටියෙන්ම දැනගන්න එක. ඇත්ත ඇති හැටියෙන්ම දැනගන්නවා කියලා කියන්නේ මේ ලෝකේ සියල්ලම අවබෝධ කරගත්ත උත්තමයෙක් එක්කෙනෙක් හිටියා. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ නොදන්න දෙයක් නොදැක්ක දෙයක් නෑ. එතකොට මේ විශ්ව ධාතුව ක්‍රියාත්මක වෙන හැටි බුදු පියාණන් වහන්සේ විතරයි හරියටම දන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒක දැනගෙන දේශනා කළා මේ සත්‍යය සතර අපායේ වැටෙන්නේ ඇයි? මොන වාගේ හේතු නිසාද? මොන අඩුපාඩුව නිසාද සතර අපායට යන්නේ? කියන කාරණාව පැහැදිලි කරනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපි කරගෙන අකුසල් නිසා කියලා. එතකොට අපි අකුසල් කරනකොට පින්නතුනි අකුසල් බව දැනගෙනත් කරනව නොදැනත් කරනවා. මේ දේ මෙහෙම කළාම
අපිට මොකද්ද වෙන්නේ? ඒක අබුද්ධෝත්පාද කාලේට කොහොමත් අපි දන්නේ. ඉතින් බුද්ධෝත්පාද කාලේ වටිනාකම බුදුරජාණන් වහන්සේලා ඒ දේ දේශනා කරලා තියෙනවා. මෙහෙම කළොත් මෙහෙම වෙනවා, මේකයි ඒකේ විපාකය කියලා. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විශ්වයේ සැබෑම తত্ত্বය මනවින් දැන අවබෝධ කරගෙනයි දේශනා කළේ. නමුත් විශ්වය ගැන සියල්ලම හරියටම නොදන්න අයත් අනුමාන ඥාණයෙන් අර්ථකථන කරනවා මේක මෙහෙමයි වෙන්නේ, මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා. නමුත් අනුමාන ඥානය, මේ බුද්ධ ආගමේ අනුමාන ඥානයට තැනක් ඇත්තෙම නැහැ. ආන් එහෙම Tamanට වැටහුණ කාරණාවක් මත පිහිටගෙන බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා දේශනා කරපු කාරණාවට පවා පිටුපානවා. අපිට හිතුන දේ හරියන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට අවබෝධ වෙච්ච දේ තමයි හරියන්නේ. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ලෝකයේ ස්වභාවය මේකයි. සංසාරේ ස්වභාවය මේකයි. සංසාරයෙන් එතර යන්න කල යුත්තේ මේකයි. මේ විදිහට හැසිරිය යුතුයි. ආදි වශයෙන් කරුණ දැක්වුවා නම් ඒ හැම කරුණක්ම සම්මා දිට්ඨිකයි. ඒ වචනයට පරිබාහිරව අපි විසින් නගන තීරණ න්‍යාය ධර්මයේ පිළිබඳව, සසර පිළිබඳව, ඒ සියල්ලම මිත්‍යා දෘෂ්ටි ගණයටයි වැටෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය දරුණුම පාප කර්ම අතර එකක්. මේ ලෝකේ බරපතල භයානක අකුසල කර්ම 6ක් තියෙනවා. එයින් 5ක් ආනන්තරීය කර්ම. අනික තමයි මිසදිටු කර්මය. ආනන්තරීය කර්මයක් කරපු කෙනා අන්තර් කල්පයක් අවීචී ජීවත් වෙනවා කියලා සඳහන් කරන්නේ. නමුත් ඔය අතරේ මහා කල්ප විනාශයක් සිද්ධ වෙනවා නම් ඔවුන් අවීචියේ ඉන්න කාලයේ අතහැරලා එයින් මිදෙනවා කියලා සඳහන් කරන්නේ. නමුත් මිත්‍යා දෘෂ්ටිගත අවීචියේ ඉන්නවනම් ඔවුන් විනාශ වෙන්නේ නැති වෙනත් සක්වලක නිරයකට කර්මයේ විසින් මාරු කරලා අරිනවා කියලා සඳහන් කරනවා. එනම් බරපතලම කර්මයේ මිත්‍යා දෘෂ්ටි කර්මය. ඒ නිසා මිසදිටු මග හැරලා සම්මා දිට්ඨිය මත පිහිටන්ඩ ඒක අති දීර්ඝ කාලයක් මේ සසර සුවය වෙනුවෙන් අපට හේතු වෙනවා. සංසාර විමුක්තිය හොයා ගැනීම සඳහා ඒ අපට ගොඩක් උපකාර කරනවා. එතකොට මේ නැවත මේ කතා කරපු හැම පින්කමක්ම අපි වැඩි වැඩියෙන් සම්පූර්ණ කරගත යුතුයි. ආන් එහෙම පින් එකතු වෙනකොට චන්දං කෛරාත කැමැත්තෙන් පින් කරන්න. හැම පින්කමක්ම කැමැත්තෙන් කරන්න. උවමනාවෙන් කරන්න. ආනිසංස දැනගෙන කරන්න. සසර නිවන් දකින්නතුරු මහත්ඵල මහානිසංසදායක කුසලයක් බවට පත් වෙන. සසර මග උසස් විදිහට සුවපත් කරන මේ මහා පුණ්‍ය දායාදේ ජීවිතේ ඊට කැමැත්තෙන් සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරලා ආනිසංස මෙනෙහි කරන්න. මෙහෙම සසර මග සුවපත් වෙනවා කියන විශ්වාසයට යන්න. ඒ සසර බැඳෙන්න නෙමෙයි. නිවන් දක්නා ජාති දක්වා අපි මේ සංසාරේ යන්න ඕනේ. නිවන් දකින්නතුරු මේ සංසාරේ කොහොමද යා යුත්තේ? කොයි විදිහටද ජීවිතේ පැවැත්වන්න ඕනේ? මොන දේවල්ද ලැබෙන්න ඕනේ? හරියට පින්කම් කරලා අපි ඒ ගැන ප්‍රාර්ථනා කරන්න ඕනේ. නැවත ඒ කුසලයේ කරගත්තාම පළවෙනි වතාවේ අනාගත ආත්ම ලක්ෂයකට විපාක දුන්නා නම් දෙපාර කරාම 2 ලක්ෂයක්, තුන් පාර කරාම 3 ලක්ෂයක්. ඒ කුසලයේම සිල්වත් ගුණවත් උත්තමයේ උදෙසා සිද්ධ කළා නම් අසංකේය. ආන් ඒ වගේ අති දීර්ඝ කාලයකට කුසල් රැස් වෙනවා. එතකොට ඊළඟට පින්නතේ දේශනා කළා පුඤ්ඤස්ස උච්චයෝ කුසලයාගේ රැස්වීම සැපයයි. වැඩි වැඩියෙන් අපි ළඟ පින් තියෙනවා නම් මේ සංසාරේ නිවන් දකින්න තුරු දුකක් නැහැ. ඒ කුසලයෙන් අවශ්‍ය දේ සම්පූර්ණ කරනවා.
සුදුසු තැනකට පමුණුවනවා. ආංගික නිසා මේ ගාථාරත්නේ දේශනා කළා. සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ කුසලයේ සැපේ පරතරට සත්වය අරන් යනවා කියලා. නිවන් දකින්නතුරු අනාථ නොවි අසරණ නොවි කුසගින්නි පිපාසී නිර්වතින් මේ සංසාරේ දුක් විඳින්න නැති වෙන්න මේ සඳහන් කරපු මහ කුසල කර්මයන් නැවත 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 සම්පූර්ණ කරලා ජීවිතයක අවසාන කාලේ රෝගාතුර වෙලා එක්තෙන් වෙලා ඇස් දෙක පියාගෙන මම කරගත්ත කුසල් මෙන්න මේ විදිහයි මේ ආකාරයි කියලා ආවර්ජනය කරගන්න ඔබට පුළුවන් වුණොත් හිතෙන මොහොතක් ගානේ වැටහෙන අවස්ථාවක් ගානේ ඔබේ මුවගට එකතු වෙන්නේ සිනහවක් නෙමෙයි කියලා හිතනවද? ආන් ඒ සතුට ඔබ සුගතියෙන් සුගතියට පමුණවනවා.